ආයබෝන් කියලා පිළිගන්නවා අලුත් පාඩමට දීගුණුවේ රසායනය. හරි. ඔන්න අපි පටන් ගන්න යන්නේ මෙන්න මේ අලුත් පාඩම දීගුණුවේ රසායනය. හරි. දැන් කාලයක් තිස්සේ මේ දීගුණු උගන්වගෙන යනකොට අපි දකින කාරණයක් තමයි අපි බොහෝ වැඩකට නැති දේවල් වැඩකට නැති වචන කියන පාවිච්චි කරන කරෙමු උසස් පෙළ විෂය නිර්දේශන එහෙට ගිය දේවල් උගන්වලා තියෙනවා. මොකද මේ දක්වා අපිට රිසෝස් බුක් එකක් නිවැරදි ලෙස නොතිබුණු නිසා එහි සීමාව නිවැරදි ලෙස හඳුනා ගැනීම යම් ප්‍රශ්න තිබ්බා. ගුරුවත් පොතින් එහාට අපිට උගන්වන්න වෙලා තිබ්බා. හරි. කෙසේ නමුත් මේ පැරණි ගුරුවත් පොතේ තියෙන දේවල් වලටත් වඩා ගොඩක් අඩු කරලා රිසෝස් බුක් එක දැන් දීලා තියෙන්නේ. අලුත් ටීචර්ස් ගයිඩ් එකත් එහෙමයි. ඒතර යනුව මේකෙන් පිට කිසිවක් මම උගන්වන්න අදහස් කරන්නේ නැහැ. පොඩි පොඩි දේවල් එහෙම මෙහෙන් කතා කරයි. නමුත් ගොඩාක් දේවල් නෙමෙයි. හරි. ඒත් දැන් රිසෝස් බුක් එකේ හෝ වෙනත් පොතක ඩීගුණුව පටන් ගන්න විදිහට නෙමෙයි මම ඩීගුණුව පටන්. ඩීගුණුව කිව්වට ඉතින් අපි කතා කරන්නේ 3D ගුණුව පිළිබඳ. හරි. මෙන්න මේ 3D ගුණුව පිළිබඳව තමයි අපි කතා කරන්නේ. හරි. කවුද මේකට අයිති වෙන්නේ? ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, chromium, manganese, iron, cobalt, nickel, copper, zinc. ඔන්න ඔය අය. ඒතර මේ අයගෙන් මේ zinc හැරුණාම ඊතුරු සියලු දෙනාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස බැලුවා. අඩුම ගානේ වියුග්ම D ඉලෙක්ට්‍රෝන එකක්වත් අවම වශයෙන් තියෙනවා. අවම වියුග්ම D ඉලෙක්ට්‍රෝන එකක්වත් අවම වශයෙන් තියෙනවා. ඒ නිසා මෙන්න මේ මූලද්‍රව්‍ය අපි හඳුන්වනවා transition metals කියලා සුද්ධ කියනවා. අපි සිංහලෙන් ආන්තරික මූලද්‍රව්‍ය කියලා ගන්න. ආන්තරික මූලද්‍රව්‍ය කියලා ගන්න. ආන්තරික මූලද්‍රව්‍ය කියලා ගන්න. right. ඊළඟට සිංක් වල විශේෂත්වය වෙන්නේ සිංක් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන ගියත් ඔබ දන්නවා 3D10 4s මෙහි කිසිදු වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් නැහැ. ඒ නිසා සිංක් ආන්තරික නොවේ කියලා තමයි අපි ගන්න. සිංක් ආන්තරික නොවේ කියලා තමයි අපි ගන්නෙ. පැහැදිලි කියන දේ සිංක් ආන්තරික නොවේ කියලා තමයි අපි සලකන්නේ. तर स्कैंडियम, टाइटेनियम, वेनेडियम, क्रोमियम, मैंगनीज, आयरन, कॉपर, निकल, कॉपर, जिंक. राइट. මෙන්න මේ අය මේගොල්ලෝ හරි 3D ගුණවලට අයිති තමයි. එහි සිංක් හැර ඉතුරු සියලු දෙනා වියුග්ම D ඉලෙක්ට්‍රෝන එකක්වත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තුළ අපිට දැක ගන්න ලැබෙන නිසා ඒගොල්ලෝ ආන්තරික මූලද්‍රව්‍ය ලෙස නම් කරනවා. නමුත් සිංක් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බලනකොට 3D10 4s2 එනිසා මේක ආන්තරික නොවේ කියලා කියන්නේ. එතකොට නිතර අපෙන් එන ප්‍රශ්නයක් මොනවද ආන්තරික කියන්නේ කියලා. මොකද මේක මෙහෙම ඇහෙන්න හේතුව පරණ විෂය නිර්දේශය තුළ අපි ඒ ලෙවල් ඉගෙන ගන්න කාලේ මේක තමයි අපිට කිව්වේ. transition metals කිව්වා මේක තමයි අපිට විචාරක දැක්වීම. හරි. අවමාශයෙන් වියුග්ම D ඉලෙක්ට්‍රෝන එකක්වත් තියෙනවා නම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එහෙම නැත්නම් එහි කැටායනයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඒගොල්ලෝ අනිවාර්යෙන්ම ආන්තරික මූලද්‍රව්‍ය. හැබැයි ඔය 2001 විතර පස්සේ හඳුන්වලා දුන්න විෂය නිර්දේශ 2000. හරි. transition metals වලට අලුත් අර්ථ දැක්වීමක් ආවා. මොකද්ද? අවම වශයෙන් එහි එකදු හෝ කැටායනයක. හරි. මූලද්‍රව්‍යයේ තිබ්බට වැඩක් නැහැ. එයාගේ කැටායනයක හෝ හරි මූලද්‍රව්‍ය. කැටායනයක හෝ මූලද්‍රව්‍යයේ හරි වියුග්ම D ඉලෙක්ට්‍රෝන නැත්නම් ඒගොල්ලෝ ආන්තරිකයි කියලා අපි ගන්නෙ නෑ කියලා ගත්තා. හරි මේක තවත් හොඳින් කියනවා නම් මෙන්න මේ ආකාරයට මට කියන්න පුළුවන්. යම් කිසි මූලද්‍රව්‍යයක හරි හදන කවර හෝ නැත්නම් සියලුම කැටායන වල වියුග්ම D ඉලෙක්ට්‍රෝන නැත්නම් මේ වැඩක් නෑ. මේක ඉස්සර තිබිච්ච දැක්වීමක්. හරි. ඒතර ඒ කාලේ ගත්තේ මූලද්‍රව්‍යයේ පමණක් නොවේ කැටායනයකත් වියුග්ම D ඉලෙක්ට්‍රෝන තියෙනවා. එහෙම තිබ්බොත් තමයි ආන්තරික වෙන්නේ. මූලද්‍රව්‍යයේ වියුග්ම D ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් අඩුම ගානේ එයා හදන එකම එක කැටායනයකවත් වියුග්ම D ඉලෙක්ට්‍රෝන තියෙනවා.
එතකොට ඔය ස්කැන්ඩියම් හදන්නේ ස්කැන්ඩියම් 3+. ස්කැන්ඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් 3d1 4s2 විදිහට තියෙන්නේ කවුද? ස්කැන්ඩියම්. 3p6 3d1 4s2. එතකොට ස්කැන්ඩියම් 3+ වෙද්දි වෙන දේ තමයි බලන්න වෙන දේ. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ටික අයින් වෙලා. එතකොට දැන් මේකේ වියුග්ම ඉලෙක්ට්‍රෝන නැහැ. ඒ නිසා මේගොල්ලෝ ආන්තරික නෙවෙයි කියලා ඉස්සර කිව්වා. දැන් එහෙම නෙමේ. මූලද්‍රව්‍යයේ වියුග්ම ඩි ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් ඒ හොඳටම ඇති. ඉස්සර මූලද්‍රව්‍යෙත් තියෙන්න ඕන, කැටායනෙත් තියෙන්න ඕන. මගේ අතින් අර කියද්දි හෝ කියලා කියුණා. මූලද්‍රව්‍යයේ හෝ අන්න ආයෙත් කියනවා. මූලද්‍රව්‍යයේ සහ අවම වශයෙන් කැටායනික හෝ වියුග්ම ඩි ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් ඉස්සර කිව්වා ආන්තරිකයි කියලා. දැන් මේක අපි අයින් කරගන්නවා. අලුතෙන් ආන්තරිකයි කියන්නේ හරි මූලද්‍රව්‍යයේ හෝ කැටායනික. මූලද්‍රව්‍යයේ හරි කැටායනික හරි වියුග්ම ඩි ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් මූලද්‍රව්‍යයේ හෝ කැටායනික වියුග්ම ඩි ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් ඒගොල්ලෝ අපි සලකනවා ආන්තරික මූලද්‍රව්‍ය ලෙස. right. දැන් මෙන්න මේ දේවල් අපිට ලියා ගන්න පුළුවන්. අපි ලියනවා මේ විදිහට. ඉක්මනින් ලියන්න වෙනවා. මොනවද අපි ලියන්නේ? ඩී ගොනුව ලෙස මූලික වශයෙන් අප හදාරනුයේ ඩී ගොනුව ලෙස මූලික වශයෙන් අප හදාරනුයේ 3D ගුණයට අයත් මූලද්‍රව්‍යයන් වේ. 3D ගුණයට අයත් මූලද්‍රව්‍යයන් වේ. හරි. දැන් ඔබට මෙන්න මේ ටික ලියා ගන්න පුළුවන්. ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනීඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, අයර්න්, කොබෝල්ට්, නිකල්, කොපර්, සින්ක්. ඒගොල්ලන්ගේ හරි සින්ක් ආන්තරික නොවේ. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මත සින්ක් 2+ වුණොත් මේ ඉලෙක්ට්‍රෝන දෙක අයින් වෙලා යනවා. එතකොට 3d10 වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන කවුරුවත් ඒගොල්ලන්ගේ හම්බ වෙන්නේ නැහැ. ඒතර වියුග්ම ඩී ඉලෙක්ට්‍රෝන එකක්වත් තියෙනවා නම් එක්කෝ කැටායනික නැත්නම් මූලද්‍රව්‍යයේ ඒගොල්ලෝ ආන්තරික මූලද්‍රව්‍ය ලෙස සලකනවා. right. පැහැදිලි? ඉක්මනින් ඔය ටික ලියා ගන්න. මම හිතන්නේ ලියලා ඉවරයි. එතකොට ඔබට ටග් ගාලා වාක්‍යයක් ලියා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. කොයි ආකාරයටද? මෙන්න. යම්කිසි මූලද්‍රව්‍යයක හෝ එහි කවර හෝ කැටායනයක යම්කිසි මූලද්‍රව්‍යයක හෝ එහි කවර හෝ කැටායනයක වියුග්ම ඩී ඉලෙක්ට්‍රෝන එකක්වත් පවතින්නේ නම් ඒවා ආන්තරික ලෙස සැලකේ. right. ඔබ ඔය ටික ලියලා ඉවරයි. හරි. දැන් ඩී ගුණය ගැන කතා කරද්දී හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේකේ පාටවල් තියෙනවා නිකන් පොඩි අයගේ වැඩක් වගේ. හරි. කොහොමද අපි මේ දේවල් මතක තියාගන්නේ? ඔන්න ඔය වගේ ප්‍රශ්න ගණනාවක් නිතර එනවා. එහෙම නැහැ. එහෙම මතක තියාගන්න පුළුවන්. එකම දේ අපි අනවශ්‍ය උත්සාහයක නිරත වෙනවා මතක තියාගන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මතක තියාගන්න බැරුව යනවා. මම නම් දැකලා තියෙන්නේ එහෙම එකක්. හරි. දැන් මේ බලන්න වැඩි. මම ඩී ගුණයේ මූලද්‍රව්‍ය වල පළවෙනි ආයනීකරණ ශක්තිය, දෙවන ආයනීකරණ ශක්තිය, ද්‍රවාංක, තාපාංක, විද්‍යුත් ඍණතා විචලනය වගේ ඒවා කතා කරන්නේ පස්සේ. හරි. මම මුලින්ම යන්නේ මේකේ බාරම කොටසට. මොනවද? ওই විවිධ වර්ණ පෙන්වන සංගත සංකීර්ණ complex ions සංගත සංකීර්ණ විශේෂයෙන් රසායන විද්‍යාවේදී coordination chemistry කියලා ගන්න කොටසක අපි ඔය coordination compounds ගැන වැඩිපුර කතා කරමු. complex ion පිළිබඳව වැඩිපුර කතා කරමු. හරි. ඒතකොට සංගත සංකීර්ණ ගැන කතා කරද්දී එක එක ලෝහ විවිධ සංගත සංකීර්ණ හදනවා. දැන් ඔබ කල්පනා කරනවා මොනවද බල මේ සංගත සංකීර්ණ කියලා කියන්නේ? සංගත කියන්නේ දායක බන්ධන කියන අදහස. හරි. දායක කියන අදහස. ඒතර මේ සංගත සංකීර්ණ හැදෙන්නේ දායක බන්ධන වලින්.
මම උදාහරණයක් ගන්නවා. දැන් ඔබ zinc chloride ඝනය අරගෙන අපි මේක ජලයේදී කරනවා කියලා හිතමු. එතකොට ඔබට ලැබෙනවා zinc chloride ජලීය ද්‍රාවණය. හැබැයි ඒගොල්ලෝ කියනවා මේක මෙහෙම නෙමෙයිලු තියෙන්නේ. zinc 2+ එක්ක බැඳිලා ඉන්නවලු ජලාණු 6ක්. මේ ජලාණුවක් කියලා තියෙන්නේ OH2 කියලා කියන්නේ ජලය. H2O ම තමයි. එතකොට මේක කොටු අරානක් දාලා අපි එළියෙන් දානවා 2+ කියලා. හරි. මේක මම ලිව්වට පුතා හරිද? මම මේක ලිව්වේ රිසෝස් බුක් එකේ මෙන්න මෙහෙම ජලය 6ක් ගැන කතා කරනවා. හරිද? එක තැනක. එනමුත් ප්‍රශ්න පත්‍රයේ හදන මහාචාර්යවරුන්ගෙන් අහලා බලනකොට පිළිගත හැකි ඉංග්‍රීසි පොතපත බලනකොට අපි ඉගෙනගෙන තියෙන විදිහට මෙතනට හරි කෝඩිනේෂන් නම් එක 6 එන්න බෑ. මෙන්න මේමයි වෙන්න ඕන. ඔන්න ඔහමයි වෙන්න ඕන. හැබැයි ඉතින් ඔයාලගේ ඉස්කෝලේ එහෙම උගන්වනකොට වෙන පන්ති වල උගන්වනකොට ගොඩක් වෙලාවට අර රිසෝස් බුක් එක භාවිතා කරන නිසා මෙතනට 6ක් දායි. නමුත් ඇත්ත කතාව 6 නෙමෙයි. මම මේක මගේ දැනුම සහ පොතපත කියවීම මත පමණ නෙවෙයි කියන්නේ. හරි අදාළ මේ පිළිබඳව ප්‍රශ්න පත්‍රයේ සම්බන්ධයෙන් හරි ප්‍රශ්න සම්බන්ධයෙන් ඉන්න හරි ඒ බලයලත් අයගෙන් අහලා බලලා කන්ෆර්ම් කරගෙනයි කියන්නේ. නැතුව එහෙම නෙමෙයි. හරි මගේ හිතුල වලට කියන කන්නේ මට මෙතන 10 දාලා 4 දාලා දෙකම දාලා ලියන්න පුළුවන් නේ. මම 6 දාලා මකලා ලිව්වේ මේක 6 නෙමෙයි මෙතනට වැදගත් වෙන්නේ. ඇත්තටම කියනවා නම් 4. අපි දෙකම ඕන ලියමු. දැන් ඔබ බලනවා මොකක්ද ඒ කියලා. මේ තමයි අපි කියපු සංගත සංකීර්ණය. කම්ප්ලෙක්ස් අයන් එක. සංගත සංකීර්ණය. හරි. එතකොට මේකත් එක්ක ද්‍රාවණය තුල ක්ලෝරයිඩ් අයන දෙකකුත් ওই විදිහට තියෙන්නේ. හරි. එතකොට මේක කොහොමද තියෙන්නේ? ඔන්න අපිට ප්‍රශ්නයක් එනවා. මේක කොහොමද තියෙන්නේ? බලමු ඒක කොහොමද තියෙන්නේ කියලා. right? ඒකට මට සිංක්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගන්න. Zinc 3D10 4s2 4p6 ඉදිරියට මොට්ටය මට හරි 4s2 4p0 ඉදිරියට තියෙන්නේ මොට්ටය කියලා කිව්වේ මට right දැන් zinc 2+ වෙනකොට කතාව වෙනස් ඔබට පේනවා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන අයින් වෙනවා හැබැයි මම මේගොල්ලන්ව ලියනවා 4s0 4p0 දැන් ඔබ කල්පනා කරොත් 4s වල ඔබ දන්නවා හිස් කාක්ෂික එකක් තියෙනවා 4p වල හිස් කාක්ෂික 3ක් තියෙනවා අපි හිතමු මෙන්න අපේ ජලාණුව OH2 ඔක්සිජන් මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් දැන් මොකද වෙන්නේ ඔය එකසර ඉලෙක්ට්‍රෝන යුගල ඔන්න දායක කරන කාටද මෙන්න මේ 4s ගේ කාක්ෂිකවල තව ජලාණුවකින් දායක කරනවා 4p ට තවත් ජලාණුවකින් තවත් 4p කෙනෙක්ට ඔන්න ඔය විදිහට හරි ජලාණු හතරකට මෙන්න මේ ආකාරයට zinc 2+ එක බැඳෙන්න පුළුවන් ඉතින් මේක දායක බන්ධන වලින් හැදිච්ච එකක් ඉතින් අපි මේක හඳුන්වන්නේ සංගත සංකීර්ණයක් කියලා මේක හඳුන්වන්නේ සංගත සංකීර්ණයක් කියලා ඔබ තවත් පැහැදිලි කරනවා නම් මෙන්න zinc 2+ අයනය හරි එතන ඔය විදිහට ඔන්න zinc 2+ වටේට හරි ජලාණු දැන් සංගත සංකීර්ණය OH2 මම මේකට මෙහෙම ලියන්නම් H2O කියලා හරි ඔන්න ඔය එකක් හැදෙනවා මේ තමයි සංගත සංකීර්ණය එතකොට මම සංගත සංකීර්ණ කියලා පැහැදිලි කරේ zinc ඇසුරෙන් ඔබට තව දෙයක් මේකේ පැහැදිලි වෙනවා ඇති මෙන්න මෙහෙම වෙද්දී හරි මොකෝ වෙන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 4s2 වෙලා යනවා ඔබට ටික පේනවා මෙතන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 4p6 ට යනවා 4p6 ට යනවා දැන් උච්ච වායුක වින්‍යාසයේ zinc ලැබිලා එතන අවුටර් ෂෙල් එක පිටත ශක්ති මට්ටම මේ ආකාරයට ස්ථායි කරගැනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා කාටද
සිංක් 2+ ජලය වගේ ලිගන මේවට කියන්නේ ලිගන කියලා. මේ ඉලෙක්ට්‍රෝන දායක කරන අයට කියන්නේ ලිගන්ඩ්ස් කියලා ඉංග්‍රීසියෙන්. අපි ඒක සිංහලට පරිවර්තනය කරගෙන තියෙනවා මොනවා කියලාද? ලිගන කියලා. මොනවා කියලාද? ලිගන කියලා. සමහරු ලිගණ්ඩ කියනවා. සංගත සංකීර්ණ කාරක බන්ධක කාණ්ඩ එක එක නම් වලින් හඳුන්වනවා. කෙසේ නමුත් මේ කරපු දේ ඔබට හොඳින් පැහැදිලි ඇති යයි මා උපකල්පනය කරනවා. right. then ලියන්න මේ විදිහට. හරි. B ගුණුවේ ලෝහවල ලවණ සංගත ඇලයිර හරි සංගත කමන්නේ සංගත සංකීර්ණ සෑදීමට යොමු සංගත සංකීර්ණ සෑදීමට යොමු හරි එහිදී නිකන් ලියා ගන්නකො එහිදී ජලය H2O ammonia Cl minus OH minus වැනි තව ඉතින් ඕනනම් Cn minus තව තියෙනවද වැනි ඉලෙක්ට්‍රෝන දායක කළ හැකි ඉලෙක්ට්‍රෝන දායක කළ හැකි කාණ්ඩ සමග පහත දක්වා ඇති පරිදි දායක බන්ධන වලින් බැඳී යයි. දායක නැතොත් සංගත බන්ධන වලින් බැඳී යයි. right. දැන් ඔබ මොකද කරන්නේ? මේ විදිහට ලියනවා. උදාහරණ ලෙස සිංක් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් සලකමු. උදාහරණ ලෙස ZnCl2 ජලීය ද්‍රාවණයක් සලකමු. එහි Zinc 2+ එහි Zinc 2+ පහත දක්වා ඇති පරිදි ජලය සමග සංගත සංකීර්ණයකට යොමු. Zinc 2+ ජලය සමග සංගත සංකීර්ණයකට යොමු. ජලය සමග සංගත සංකීර්ණයකට යොමු. දැන් ඔබ මෙන්න මේ ටික ක්ලියර් කරගන්න. හරි. ඔතනට එනකන් එන්නකෝ. ඒ නිල් පාට ඉරෙන් එහා පැත්තේ කොටස අපි වාක්‍යයක් ලියලා ඉවර වෙලා ලියමු. right. ඒගොල්ලෝ ඔය ටික ලියමු බලන්න. අපි යමු ඉදිරියට ඉක්මනින් ලියන්න වෙන්න ඕන. හරි. මම කන්නේ බය වෙන්න එපා. ලියන්න. Zinc 2+ හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මත Zinc 2+ හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මත Zinc 2+ හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මත පහත ආකාරයට එහි වියුග්ම S පීකාක්ෂික භාවිතා කරමින් වියුග්ම S සහ පීකාක්ෂික භාවිතා කරමින් ජලාණු මගින් ලබා දෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දායක කරගනිමින් දක්වා ඇති ආකාරයේ සංගත සංකීර්ණයකට යොමු. සංගත සංකීර්ණයකට යොමු. ඔබ දැන් ඔන්න ඔය ටිකක් ක්ලියර්. ඔයගොල්ලෝ චිත්‍ර අඳින වැඩේ නම් නතර කරන්න ඕන. හරි. මම පන්තියේ ඕන තරම් ඔයගොල්ලන්ට කියලා තියෙනවා. දැන් මේ වගේ සජීවී අවකාශයක
චිත්‍රය ඇඳගෙන ඉන්න බෑ. ප්‍රකට ගාලා ස්කෙච් කරගන්න ඔබට පුළුවන්කම තියෙන්න ඕන. හරි. ඔන්න වෙයි. හරි. දැන් මම කතා කරේ සංගත සංකීර්ණයක් කියන්නේ මොකක්ද කියලා. දැන් මම කිව්වනේ මම මේ පාඩම අරගෙන යන්නේ ඔයාලා මේක ලියන ගමන් අහන් ඉන්න. වෙනම ආකෘතියක් යටතේ ඉස්සෙල්ලාම මම D ගුණයේ ලෝහ හදන සංගත සංකීර්ණ සියල්ල ගැන කතා කරලා ඉන්නවා. මොකද ඒක තමයි ළමයින්ට ඔය අමාරුයි මතක හිටින්නේ නැහැ අමාරුයි මේක කරගන්න බෑ කියලා නාහෙන් අඬන කොටස. ඒක තමයි මේ නාහෙන් අඬන කොටස. ඒක තහවුරු කරගත්තට පස්සේ ඔබටම විශ්වාසයක් එනවා දැන් මට ටිකක් මේ සංගත සංකීර්ණ වල පාඩ ටිකක් මතකයි. ඒ නිසා ඊටු ටිකක් අග්ගාල කරගෙන යන්න පුළුවන් කියලා. හරි. එතන මම මේ අමාරුම කොටසටයි අත තියලා තියෙන්නේ. ඒකත් ඉතින් අමාරු නෑ. මේ ගිරවේ ඇත්තටම බැලුවොත් ගිරවේ. මේක කිසිම අවබෝධයක් නෑ. අනවබෝධ ගිරවේ. ඇත්ත කතාව ඒකයි. අවබෝධ කරගන්න පුළුවන් මේ වගේ මේ සංගත සංකීර්ණ හදනවා වගේ කියලා. නමුත් ඒකේ වර්ණ ඇතිවීම පිළිබඳව අපිට ස්ථීරසාරව ප්‍රකාශනිකුත් කරන්න බෑ. දැන් මේකේ වර්ණය කිව්වොත් මේකේ වර්ණයක් නෑ අවර්ණයි. දැන් මම සිංහල ඊළඟට කතා කරන නිසා සතුන මොකද කියන්නේ කියලා. right. දැන් පොඩි අනුමාත්‍රකා කැලක් දාගන්න සිංක් මගින් සෑදෙන සංගත සංකීර්ණ. සිංක් මගින් සෑදෙන සංගත සංකීර්ණ. දැන් මේක ඉස්කෝලේ ලැබ් එකේ ප්‍රැක්ටිකලි කරලා බලන්න ඕන එක. එතකොට මට සංගත සංකීර්ණ වල සූත්‍ර ටික ලියලා ඒ ටික පාඩම් කරගන්න කියලා කියන්න පුළුවන්. නමුත් ඔබ විද්‍යාගාරයේ ප්‍රැක්ටිකල් එකක් විදිහට කරන්න පුළුවන් හැමදේම මම මේකේ කරලා පෙන්නනවා. කරලා පෙන්නනවා කියන්නේ බෝඩ් එකේ ලියලා පෙන්නනවා. හරි. ඔබට සිංක් කැලක් හොයාගන්න පුළුවන්. ඒකේ මොකුත් ප්‍රශ්නයක් නැහැ. සිංක් සොලිඩ් එක ගත්තොත් මේක අලු තරමක් දිලිසෙන්නේ. එහෙම හොඳට දිලිසෙන්නේ නැහැ. හරි. තරමක් දිලිසෙන සුළු ලෝහයක්. තරමක් දිලිසෙන කියන කතාවද කියලා නැති. දිලිසෙන සුළු ලෝහය. ඊළඟ වැදගත් දේ මේක උදේගුණිකයි. මේක උදේගුණිකයි. සිංක් උදේගුණිකයි. දැන් අපි කල්පනා කරමු මොකද්ද මේ කතාව විනාඩියක් දෙකක් ඇතුළත මේක බේර ගන්න පුළුවන්. අපිට ලැබ් එකේ සිංක් කැලක් බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්. අරගෙන මෙතනට දානවා HCl aqueous. තම්ක HCl වෙන අම්ලයක් දාන්න පුළුවන්. එතකොට අපිට ලැබෙනවා ZnCl2 aqueous. ඒත් එක මෙන්න මෙතනදී හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. මේ භෞතික අවස්ථාව සඳහා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. කෙසේ නමුත් ඔබ දන්නවා මෙතනදී සිංක් ඉන්නේ Zn2+ aqueous plus 2Cl minus aqueous කියලා. මෙතනත් ඔබ දන්නවා මම කලින් කිව්වා වගේ දැන් මොහොතකට කලින් මෙතන ජලාණු 4ක් එක්ක සමා වෙන්න OH2 times වෙනවා. ජලාණු 4ක් එක්ක බැඳුණු සංගත සංකීර්ණයක් විදිහට ඉන්නේ. මේක අවර්ණ බව ඔබ දන්නවා. ඔය zinc solid අම්ලයක් සමග සිදු කරන ප්‍රතික්‍රියා. අම්ලයක් සමග සිදු කරන ප්‍රතික්‍රියා. ඔය ආකාරයටම මට පුළුවන් තනුක භස්මය, ජලීය භස්මය අපි යොදනවා මේකට NaOH aqueous. යොදන විට කුමක්ද සිද්ධ වෙන්නේ කියලා කතා කරමු. ඒ විට ඔබට අවර්ණ ද්‍රාවණයක් ලැබෙනවා සෝඩියම් සිංකේට්. අවර්ණ ද්‍රාවණය සෝඩියම් සිංකේට්. ඒත් එක්ක ඔතනදී හයිඩ්‍රජන් වායුව මෙන්න පිට වෙන හයිඩ්‍රජන් වායුව පිට. මෙතන දෙකක් දාන්න ප්‍රතික්‍රියාවක් තුළයි මෙන්න අවර්ණයි. මේ අපි කතා කරේ සිංක් වල උභයගුණික ස්වභාවය පිළිබඳව. මීට අමතරව මට කියන්න තියෙන්නේ සිංක් වල මෙන්න මේ සංයෝගත් උභයගුණික ලෙස ක්‍රියාත්මක වෙනවා. සිංක් ඔක්සයිඩ්, සිංක් හයිඩ්‍රොක්සයිඩ්. ඒ විතරක් නෙමේ සිංක් වල හයිඩ්‍රයිඩයත් උභයගුණික ලෙස ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ මේක පැහැදිලි ඇති. ඔබට ලියන්න අපි ලොකු වෙලාවක් ලබා දෙන්නේ නැහැ. වීඩියෝ එක නතර කරලා ඔබට ලියා ගන්න හැකියාව තියෙනවා. ඔබට ලියා ගන්න හැකියාව තියෙනවා. right. ඒ නිසා අපි මොකද කරන්නේ මේ සියල්ල ඔන්න මම. දැන් අපි යන්නේ සිංක් වල අවසාන භාවිතයට. හරි. එය ඉක්මනින් අපි කතා කරලා ඉවර කරමු කියලා මම කල්පනා කරනවා. මොකද අපිට ලොකු ධාරිතාවයක් තියෙන කොපර් ගැන කතා කරන්න තියෙන නිසා. right. මෙන්න මෙතන වෙන දේ මේ බලන්න. දැන් අපිට පුළුවන්කම තියෙනවා සිංක් සල්ෆේට් වගේ ලවණයක් අරගෙන මේකට ජලය දාන්න.
ජලය දානකොට ඔබ දන්නවා sink 2 plus aqueous සමානින්න ඕන SO4 2 minus aqueous විදිහට මේගොල්ලෝ අයන වලට කඩලනවා. එතකොට ඔබ දන්නවා මෙතන තියෙන්නේ sink එක ජලය 4ක් බැඳුණු සංගත සංකීර්ණයක්. එහි වර්ණය අවර්ණ බවත් ඔබ දන්නවා. දැන් මේක කරන්න තියෙන පළවෙනි පරීක්ෂණය. මේක ලැබ් එකේ බොහොම ලස්සනට කරලා පෙන්නන්න පුළුවන්. අපි මෙතන දානවා ජලීය භස්මයක්. ජලීය NaOH දානවා. හරි. මම ක්‍රමයෙන් කියලා ලියන්න. ඒ කියන්නේ පොඩ දාන්නේ ඩ්‍රොප් එකකින්. එහෙම දානකොට ඔබට පේනවා මොනවද වෙන්නේ? zinc hydroxide සුදු පැහැයෙන් අවක්ෂේපයක් එනවා. මේක සුදු ජෙලටිනීමය අවක්ෂේපයක්. සුදු ජෙලටිනීමය අවක්ෂේපයක්. සව් වගේ. හරි. ඔව් වෙසක් දන්සල් තිබ්බනම් සව් බලා ගන්න තිබ්බා. නැතුවත් ඉතින් සව් දන්න අය ඉන්නවා. නැති අය ඉතින් කවදාවත් උක දැක් ගන්න ලැබෙන එකක් නැහැ. ඒ කියන්නේ වද වෙන්නත් එපා සව් දැකලා නැති අය. දැන් නොදන්නේ කියලා මම මේ වැඩේ අවසන් කරනවා. අපි මේ අවක්ෂේපයට වැඩිපුර NaOH දාන. දැන් වෙන දේ මොකක්ද? OH- ලිගනයක් ලෙස හැසිරෙමින් මෙන්න සිංක් වටේට මේගොල්ලෝ 4 දෙනෙක් බැඳෙනවා. එතකොට දැන් ආරෝපණය 2-. මොකද මෙතන OH ඍණායන 4ක් බැඳලා තියෙනවා. ඒක ඕනනම් මම යටින් ලියන්නම්. Zn2 plus 4 OH- ඔය තියෙන්නේ. මෙයාගේ පාට ගැන කියනවා නම් මෙයක් තවරණයි. මෙයක් තවරණයි. එතකොට සිංක් ජලීය ද්‍රාවණය ගත්ත 2+ ගේ ජලීය භස්මයක් දැම්ම සුදු අවක්ෂේපයක් ලැබෙනවා ජෙලටිනීමේ වැඩිපුර NaOH දානවා. ඒතර ඒක දිය වෙලා මෙන්න මේ වගේ අවර්ණ ද්‍රාවණයක් ඔබට ලැබෙනවා. ඒ සමග පුතා ඕන්න යම් කෙනෙක්ට මෙන්න මෙහෙම එකක් කරන්න පුළුවන්. වැඩිපුර NaOH එකපාරම යොදනවා මෙන්න මේ අවර්ණ ද්‍රාවණයට. ඒක කෙලින්ම යන්නේ මෙතනට. හැබැයි වැඩක් නැහැ. විශේෂිත නිරීක්ෂණයක් එතන නැහැ. අවර්ණ කෙනා අවර්ණමයි. අවර්ණ කෙනා සුදු ජෙලටිනීමේ වෙලා පසුව අවර්ණ වීම තමයි මේක නිරීක්ෂණයක් විදිහට දකින්න පුළුවන්. දැන් මේ වැඩි ඉවර නැහැ. මෙන්න මේ සුදු ජෙලටිනීමේ අවක්ෂේපයේ තියෙන ද්‍රාවණය අරගෙන ඔබට ඊළඟට පුළුවන් මේක තදින් රත් කරන්න. තදින් රත් කරන්න. එවිට ඔබට ලැබෙනවා zinc oxide. මේක සුදු පාටයි. නමුත් මේ විශේෂත්වයක් තියෙනවා. සුදු පාටයි. නමුත් විශේෂත්වයක් තියෙනවා. මොකක්ද? රත් වන විට කහ පැහැයට හැරේ. රත් වන විට කහ පැහැයට හැරේ. right? නමුත් නැවත මේක විශේෂයි. නැවත කාමර උෂ්ණත්වයට පැමිණෙන විට මොකද වෙන්නේ? සුදු පැහැවේ විශේෂයි. විශේෂයි. අපේ විශේෂ නිර්දේශය තුළ ඔම රත් කරනකොට වර්ණ වෙනස් වෙන එකකට අපි ගන්නේ සිංක් ඔක්සයිඩ් පමණයි. වෙනස් සංයෝග තියෙනවා නම් අපිට ඔක තමයි ප්‍රධාන වශයෙන් ගන්නේ. ඔන්න එතන ගනුදෙනු. එතන ගනුදෙනු. ඔබ හරි ඉක්මනින් මේක නෝට් ඩවුන් කරගන්න. පොඩි වෙලාවක් වීඩියෝ එක ස්ටොප් කරලා ඔයගලන්ට ඔය ටික බලන්න පුළුවන්. රයිට්. ඉතින් හරි නේද? මම මේගොල්ලන්ව නහනවා. එතකොට මට මේකේ ඊළඟට ලොකු දේවල් කරන්න නැහැ. සුළු කාරණා ටිකක් තියෙනවා. දැන් මෙහෙමයි. ඉස්කෝලේ ප්‍රැක්ටිකල් එකක් කරද්දී නිරීක්ෂණ තියෙන්න බෑ. ඒ නිසා නිරීක්ෂණ නැතුව හිකන් අවරණ එකක් වුණයි කියලා පෙන්නලා ඇති වැඩක් නැත. එතන මා නැවත කියනවා zinc 2+ කී ජලීය ද්‍රාවණයක් ඔබ ගත්තා. හරි. මෙතන ජලයනේ 4ක් බැඳලා ඉන්නේ. ඕකට ඔබ සුපුරුදු පරිදි ජලීය OH- දාලා හදා ගන්නවා zinc hydroxide අවක්ෂේපය. මේ ඇපිරන්ස් එක සුදු ජෙලටිනීමේ බව ඔබ දන්නවා. ඒ නිසා මම මේ ගැන විශේෂයෙන් කියන්නේ නැහැ කලින් ලේබල් නිසා. දැන් මම මොකද කරන්නේ? මෙන්න මේකට දානවා පුතා සාන්ද්‍රේක්ෂීය. අන්න ගේම් එක මෙයා දිය වෙනවා. දිය වෙලා ඔබට ලැබෙනවා ZnCl4 2- කියන සංකීර්ණය. ZnCl4 2- කියන සංකීර්ණය වැඩේ කියන්නේ යත්තරයි. වැඩේ කියන්නේ යත්තරයි. ඒ වගේම ඔබට පුළුවන් පුතා මෙන්න මේකට දාන්න සාන්ද්‍ර ඇමෝනියම්. කවද? සාන්ද්‍ර ඇමෝනියම්. ඒ පාර zinc 2+ එක්ක බැඳෙනවා කවුද?
ඇමෝනියා 4 දෙනෙක් සිංක් 2+ එක්ක බැඳෙනවා ඇමෝනියා 4 දෙනෙක්. හැබැයි ඇමෝනියා උදාසීනයි. මෙතන ක්ලෝරයිඩ් අයන 4 ඍණ 4යි ධන 2යි ඍණ 2යි. අර OH- 4 වගේම තමයි. මෙතනදී සිංක් 2+ එක උදාසීන ඇමෝනියා නෙමෙයි ඇමෝනියා 4 දෙනෙක් බැඳෙනවා. ආරෝපණය 2+ වැඩක් නෑ. මෙය අවර්ණ. හරි. එතකොට දැන් ඔබට තව අතිරේක දෙයක් කියනවා නම් ඔබ මෙන්න මෙතනට ජලීය ඇමෝනියා දැම්මොත් කොතනටද ජලීය ඇමෝනියා දාන්නේ සිංක් 2+ ගේ ජලීය ද්‍රාවණයකට මේක බාෂ්මික බව ඔබ දන්නවා ජලීය ඇමෝනියා හරි එතකොට මේ ජලීය ඇමෝනියාගෙන් ලැබෙන OH- ගෙන් සිංක් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා ඔකට සාන්ද්‍ර ඇමෝනියා එහෙමත් නැත්නම් වැඩිපුර ඇමෝනියා දානකොට මොකද වෙන්නේ වැඩිපුර ඇමෝනියා යෙදීමේදී ඔන්න බලන්න වෙනදී අර අවක්ෂේපයේදී වෙලා අනොතට මම හිතන්නේ ඔබට සිංක්ගේ භාවිතය අපි කතා කරලා ඉවරයි ඒ ටික හොඳින් සිහියට ගන්න අවශ්‍ය දේ ඔබ ලියා ගන්න ඕන. ඔබ සිංක් වල අවශ්‍ය දේවල් ලියා ගන්න ඇති කලින් අවස්ථාවේදී එතකොට මේකේ අපි සාරාංශයක් ගත්තොත් සිංක් ඔබට ඉතාම සරල දෙයක් මේකදී කියන්න තියෙන්නේ මෙන්න මේක ඔබේ ඔළුවට එන්න ඕන සිංක් ජලයත් එක්ක හදන සංගත සංකීර්ණය ඔබට මතක් වෙලා යනවා මේක අවර්ණ බව පේනවා ඊළඟ ඉසෙලෙන් OH2 times මේක සුදු ජලටනීමේ අවක්ෂේපයක් බව මතක් වෙනවා ඊළඟ ඉසෙලෙන් වැඩිපුර OH- තිබ්බොත් මෙන්න මේ වගේ සංගත සංකීර්ණයකට යනවා එය අවර්ණ බව ඔබට මතක් වෙලා යනවා ඒ වගේම ඔබට මතක් වෙලා යනවා ඉසෙලෙන් Cl4 කියන කෙනා ගත්තොත් එයත් අවර්ණ සංගත සංකීර්ණයක් බව හරි ඊළඟට තවත් එකක් අපිට මතක් වෙලා යනවා සිංක් ඇමෝනියා 4 දෙනෙක් එක්ක බැඳෙනවා සිංක් ඇමෝනියා 4 දෙනෙක් එක්ක බැඳලා හදන සංගත සංකීර්ණය එයත් අවර්ණ සංගත සංකීර්ණයක් බව ඔබට පේනවා රයිට් එතකොට මේ ආකාරයට මේ සියල්ලම සිංක්ගේ අවර්ණ බව පේනවා ඒ විතරක් නෙමෙයි සිංක් ඔක්සයිඩ් ගැන ඔබට යමක් මතක් වෙනවා ඒක මතේ මතක් වෙන දේ සිංක් ඔක්සයිඩ් සුදු පාටයි රත් කරද්දී කහ පාටයි කොච්චරයි සිංක් වල අපි කතා රයිට් එතකොට සිංක් මෙතනින් අවසන් වෙනවා එවනම් ඉතින් ඊළඟ වීඩියෝවේදී හරි අපි කොපර් සමග සම්බන්ධ වෙනවා රයිට් එවනම් සුබ දවසක් සියල්ලට